පටන් ගමු. අපි කතා කරමින් හිටියේ අන්තිම පාඩම දත්ත සමුදාය කියන කොටස. පුතේ මෙතනදී අපි කතා කරා මුලින්ම දත්ත සමුදායක් කියන්නේ මොකක්ද කියන එක. අපි කියනවා මේ ක්‍රමානුකූලව සකස් කර තැන්පත් කරපු දත්ත තොරතුරු වල එකතුවක් තමයි මේ දත්ත සමුදායක් කියලා කියන්නේ. මේකේ වාසිය තමයි අපේ විශාල දත්ත ප්‍රමාණයක් තැන්පත් කරන්නත් පුළුවන්. ඒව වෙනස් කරන්නත් පුළුවන්. ඉක්මනටම අපිට ලබා ගන්නත් පුළුවන්. හරි. ඒත් මේ සමුදාය වර්ග දෙකක් අපි කතා කරා. එකක් තමයි අත්‍යුරු දත්ත සමුදාය. right? අත්‍යුරු දත්ත සමුදාය තියෙන ප්‍රශ්නේ තමයි පුතේ මේ අපිට මේ සාමාන්‍ය ක්‍රමයට දත්ත තැන්පත් කරන්න ලියත් කරන්න කරදරයි. ඒ නිසා අපි දැන් අද වෙනකොට අපිට ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පාවිච්චි කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒතර ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය හරහා අපිට මේ අත්‍යුරු ක්‍රමයේ තිබ්බ අඩුපාඩු මගහර ගන්න ලැබිලා තියෙනවා. ඒතර මේ සඳහා භාවිත කරන විශේෂ මෘදුකාංගයක් තියෙනවා. ඒතර මේකට අපි කියන්නේ දත්ත සමුදාය කළමනාකරණ පද්ධති කියලා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා database management system or DBMS. ඉතින් මෙහිම දත්ත සමුදාය ගැන තියෙන මෘදුකාංග ගත්තොත් ගණනාවක් තියෙනවා. පොදු කීපයක් අපි කතා කරා පුතාලම් මට්ටමේ අපි කතා කරනවා Microsoft Access ගැන. ඊට පස්සේ MySQL, Oracle, LibreOffice මේ තමයි සාමාන්‍ය අපි පාවිච්චි කරන දත්ත සමුදාය වර්ග. මීට අමතරව මම කතා කරා පුතේ අද දවසේ වෙනකොට ගොඩක් ජනප්‍රිය දත්ත සමුදාය මෘදුකාංග MongoDB, Neo4j, Firebase, SQLite මෙන්න මේ වර්ග අපි පාවිච්චි කරනවා. මේවල වාසි අපි පොදුවේ ගත්තොත් අපිට වගු නිර්මාණය ගොඩක් පහසුයි. උපස්ත පිටපත් තියා ගන්න පුළුවන්. දත්ත හවුලේ පාවිච්චි කරන්න පුළුවන්. නේද? මේවා ගොඩක් වාසි තියෙනවා. මේ දත්ත සමුදාය නිර්මාණය කරද්දී භාවිත වෙන තව එක දෙයක් ගැන මම කතා කරා දත්ත ප්‍රරූප. ඒ කියන්නේ data types. හරි? අපි අර්ථ දක්වන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කෙනෙක්ගේ නමක් අපි තැන්පත් කරනවා නම් ඊට අදාළ දත්ත ප්‍රරූපය මොකක්ද ඕනේ කියන එක අපි අදහස් කරන්න ඕනේ. ඒක වැදගත්. උදාහරණයක් අපි නමක් ගත්තොත් නමක දක්වන්න අපිට පාට කියන දත්ත ප්‍රරූපය තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් ජාතික හැඳුනුම්පත් අංගය ඔයගොල්ලන්ගේ ඉලක්කනුත් තියෙන ඉංග්‍රීසි අක්ෂරات තියෙන මේක පොදුවේ තියෙන. යන්නේ එතකොට අපිට ඒකේ දත්ත ප්‍රරූපයත් අපිට පාට කියලා ගන්න පුළුවන්. හැබැයි සංඛ්‍යා වෙන්න නම් මතක තියාගන්න ගණනය කිරීම සඳහා යොදා ගන්න හැකි වෙන්න ඕන. උදාහරණයක් කෙනෙක්ගේ වයස කියන එක එහෙම නැත්නම් භාණ්ඩයක අපි ගත්තොත් භාණ්ඩ ප්‍රමාණය කියලා අපිට ඒවා සංඛ්‍යා කියලා ගන්න පුළුවන්. මේක පූර්ණ වෙන්නත් පුළුවන්, පුර සංඛ්‍යා වෙන්නත් පුළුවන්, දශම සංඛ්‍යා වෙන්නත් පුළුවන්. අපිට මතක තියාගන්න මේකේ තියෙන අඩුපාඩුව තමයි විශේෂයෙන් දශම සංඛ්‍යා ගත්තාම පරිගණකයේදී මේ සංඛ්‍යා පාවිච්චි කරන නිසා සමහර විට සමහර දත්තයන් අපිට ඒ නියම අගයන් තැන්පත් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. උදාහරණ 0.3 ගත්තොත් 0.3ම නෙමෙයි බොහොම ළඟ අගයක් තමයි අපිට තැන්පත් කරන්න පුළුවන් වෙන්නේ. මේ ගැන ඔයගොල්ලෝ ඉස්සරහට කතා කරනවා. ඒක නිසා අපි විශේෂ මුදල් වගේ ගත්තොත් ඒකට වෙනමම දත්ත ප්‍රරූපයක් පාවිච්චි කරනවා. මොකද නිවැරදිතාවය ඉතාමත් වැදගත්. මේ ඒ සඳහා විශේෂ දත්ත ප්‍රරූපයක් පාවිච්චි කරනවා. ඊට පස්සේ දිනය සහ වේලාව දිනයක් හෝ වේලාවක් දක්වන්න අවසානට අපි කතා කරා බූලියන් කියන එක සත්‍ය අසත්‍ය අගයන් දෙකක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි කතා කරා මේ වගු නිර්මාණය කරද්දී
ඔපතේ ලයිට් ගියා මගේ. අපි සම්බන්ධ දත්ත සමුදාය පද්ධතියක් කියලා කියන්නේ සරලව කිව්වොත් එකිනෙක සම්බන්ධ වගු එකතුවක්. එතකොට අපි ගත්තොත් වගු තියෙනවා. වගු කියලා කියන්නේ තීරු සහ ක්ෂේත්‍ර තියෙනවා. හැබැයි ඒවා මේ වෙන් කරලා තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ වෙන් කරන්න හේතු අපි දල වශයෙන් කතා කරොත් ඒ දත්ත නැවත නැවත යෙදීම අවම කරගන්න, දත්ත වෙනස් කිරීම ලේසි කරන්න, දත්ත ඇතුළත් කිරීම ලේසි කරන්න තමයි මේ වගු වෙන වෙනම තියෙන්නේ. ඒතකොට ශිෂ්‍යයාගේ තොරතුරු අපි වෙනම ශිෂ්‍ය වගුවක දානවා. විෂයන්ගෙන තොරතුරු අපි විෂය වගුවක දානවා. ලකුණු වගුව වෙනම තියෙනවා. ඒතකොට මේවා සම්බන්ධ වෙනවා. මෙන්න මේ ආගන්තුක යතුරු හරහා අපි කලින් සතියේ කතා කරේ මේ ප්‍රාථමික යතුරු සහ ආගන්තුක යතුරු ගැන. හරි? අපි ඒ ගැන ටිකක් කතා කරොත් ප්‍රාථමික යතුරක් කියලා කියන ඕනෑම වගුවක් ගත්තාම ඒ වගුවක තියෙන දත්තයන් අනන්‍යව හඳුනා ගන්න අපිට ප්‍රාථමික යතුර අවශ්‍ය වෙනවා. එතකොට සමහරට මේක එක තීරුවක් එක ක්ෂේත්‍රයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට ඒක තීරු කිහිපයක් හෝ ක්ෂේත්‍ර කිහිපයක් වෙන්න පුළුවන්. ඒතර පල්ලෙහා වගුව ගත්තොත් හරි අනන්‍ය තීරු ගණනාවක් තිබුණොත් අපි එකක් තමයි මේ ප්‍රාථමික යතුරු කියලා කියන්නේ. ඊළඟට එක තමයි එක ක්ෂේත්‍රයක් අපිට ප්‍රාථමික යතුරු අඳුර ගන්න බැරි වුණොත් අපි ඒකට යතුරු ගණනාවක් ක්ෂේත්‍ර ගණනාවක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ ප්‍රාථමික යතුරට අපි විශේෂ නමක් පාවිච්චි කරනවා සංයුක්ත යතුරු කියලා. උදාහරණයක් විදිහට මේකෙදි ගත්තොත් මේ ක්‍රීඩා වගුවේදී වර්ෂය සහ ක්‍රීඩාව කියන දෙකම එකට එකතු කරලා තමයි අපිට ප්‍රාථමික යතුරු නිර්මාණය කරන්න පුළුවන්. ඒක නිසා අපි මේකට කියනවා කොම්පොසිට් කී කියලා. එහෙම නැත්නම් සංයුක්ත යතුරු කියලා. අවසානයේට අපි කතා කරා පුතේ ආගන්තුක යතුරු ගැන. මේ වගු අතර සම්බන්ධතාවය ඇති කරන්න නම් අපිට ආගන්තුක යතුරක් අවශ්‍ය වෙනවා. ආගන්තුක යතුරක් වෙන්න කිසියම් ක්ෂේත්‍රයක් ආගන්තුක යතුරක් වෙන්න නම් කරුණු දෙකක් සම්පූර්ණ කරන්න ඕනේ. පළවෙනි කරුණ මේ ක්ෂේත්‍රය පොදු වෙන්න ඕනේ. වගු දෙකක් හෝ කිහිපයකට මේක පොදු වෙන්න ඕනේ. අවම තරමේ වගු දෙකක් අතර. ඊළඟට ඒ ක්ෂේත්‍රය සම්බන්ධ වෙන්න ඕනේ අනෙක් වගුවේ ප්‍රාථමික යතුරත් එක්ක. මෙන්න මේ දෙකත් එක්ක වුණොත් තමයි අපිට මේ ප්‍රාථමික ආගන්තුක යතුරු වලදී මේ ආගන්තුක යතුරක් කියන එක හඳුනා ගන්න වෙන්නේ. ඒතර මෙන්න මේ උදාහරණ ටික මම පොතවලට දුන්නා කරන්න කියලා. මේක ගත්තොත් අපි දන්නවා රයිට් මෙතන ශිෂ්‍ය වගුව තියෙනවා. ශිෂ්‍ය අංකයේ නම පාඨමාලාව ශිෂ්‍ය වගුව පළවෙනි එක තමයි ප්‍රාථමික යතුරු අඳුර ගන්න ඕනේ. එහෙනම් ශිෂ්‍ය වගුව ගත්තොත් අපි දන්නවා ශිෂ්‍ය අංකයේ නම ලිපිණයෙන් ගත්තොත් මේ ශිෂ්‍ය අංකය තමයි අපිට ගන්න වෙන්නේ කියන එක. පාඨමාලා වගුව ගත්තොත් පාඨමාලා අංකය කියන එක තමයි ප්‍රාථමික යතුර වෙන්නේ. ඊළඟට ශිෂ්‍ය පාඨමාලා වගුව ගත්තොත් එහෙනම් ශිෂ්‍ය අංකය විතරක් මදි. මොකද ශිෂ්‍යයන් පාඨමාලාව ගණනාවක් ගන්න පුළුවන්. හරි? ඒතර පාඨමාලාවක් ගත්තාම ශිෂ්‍යයන් ගණනාවක් ඉන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ දෙකම එකතු වෙලා සංයුක්ත යතුරක් තමයි ලැබෙන්නේ. ඊළඟ එක තමයි අපි ගත්තොත් අපි ආගන්තුක යතුර හෙව්වොත් දැන් මේ වගු අතර සම්බන්ධතාවය ඇති වෙන්න මේ ශිෂ්‍ය අංකය ගත්තොත් ඒක පොදුයි මේ වගුවත් එක්ක. හැබැයි පුතේ මේක සම්බන්ධ වෙන්නේ මේකේ ප්‍රාථමික යතුරත් එක්ක නෙමෙයි කොටසක් එක්ක. ඒ නිසා මේක ආගන්තුක යතුරක් වෙන්නේ නැහැ. හැබැයි මේ ශිෂ්‍ය අංකය ආගන්තුක යතුරක් වෙනවා. මොකද ඒක සම්බන්ධ වෙන්නේ මේ වගුවේ ප්‍රාථමික යතුරත් එක්ක. ඒක නිසා අපිට කියන්න පුළුවන් මේක මේ සම්බන්ධ වෙනවා. ඔන්න ඔය විදිහට මේ ශිෂ්‍ය පාඨමාලා වගේ ශිෂ්‍ය අංකය හරහා අපිට ශිෂ්‍ය වගුවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගු දෙක ගත්තාම පාඨමාලා අංකය පොදුයි. පාඨමාලා අංකය මේක ගත්තොත්
මේකේ ප්‍රාථමික යතුරත් එක්ක නෙමෙයි සම්බන්ධ වෙන්නේ. කොටසක් එක්ක. ඒ නිසා එහෙම වෙන්නේ නැහැ. හැබැයි අනිත් පැත්ත වැඩ කරනවා. මේ පාඨමාලා අංකය සම්බන්ධ වෙනවා මේ වගුවේ පාඨමාලා අංකයත් එක්ක. එහෙනම් මතක තියාගන්න. මේ පළවෙනි වගුව ගත්තොත් ප්‍රාථමික යතුරු ශිෂ්‍යාංකය ආගන්තුක යතුරු නැත. පාඨමාලා වගුව ගත්තොත් ප්‍රාථමික යතුරු පාඨමාලා අංකය ආගන්තුක යතුරු නැත. ශිෂ්‍ය පාඨමාලා වගුව ගත්තොත් ප්‍රාථමික යතුරු ශිෂ්‍යාංකය සහ පාඨමාලා අංකය ආගන්තුක යතුරු දෙකයි ශිෂ්‍යාංකය සම්බන්ධ වෙනවා ශිෂ්‍ය වගුව සමග පාඨමාලා අංකය සම්බන්ධ වෙනවා පාඨමාලා වගුව සමග. right හරි පුතාලගේ 2 3ට දාපු උත්තර මට්ටක් ගාලා ෂෙයා කරන්න chat එකේ. right දෙවෙනි එකට ආව උත්තරේ කියමු බලන්න. ඔව් පුතේ මට මුලින්ම කියන්න දෙවෙනි එකට අදාළව ප්‍රාථමික යතුරු ටික මොනවද කියලා. දැන් උදාහරණයක් විදිහට මම පළවෙනි එකට ගත්තොත් පළවෙනි ටේබල් එකේ උත්තර ටික මට මේ විදිහට දාන්න පුළුවන්. කොහොමද? පළවෙනි වගුවේ නම් මට කියන්න පුළුවන්. හරි? ශිෂ්‍ය වගුව ගත්තොත් ප්‍රාථමික යතුර හරි ප්‍රාථමික යතුර වෙන්නේ ශිෂ්‍යාංකය. ආගන්තුක යතුරු නැත. ඒකේ පාඨමාලා වගුව ගත්තොත් ප්‍රාථමික යතුර වෙන්නේ පාඨමාලා අංකය ආගන්තුක යතුරු නැත. ශිෂ්‍ය පාඨමාලා අංකය ගත්තොත් ප්‍රාථමික යතුර ගත්තොත් ප්‍රාථමික යතුර ගත්තොත් ප්‍රාථමික යතුර වෙන්නේ ඔව් ශිෂ්‍යාංකය සහ මේ දෙකම කියන්නේ මම එකතු කිරීම දාන පාඨමාලා අංකය. ඒතර ආගන්තුක යතුරු ගත්තොත්
දෙකයි මොනවද දෙක? ශිෂ්‍යාංකය. ඔව්. ශිෂ්‍ය වගුව සමග ඊට පස්සේ පාඨමාලාංකය right. ඔන්න ඔය විදිහට අපිට උත්තර දෙන්න පුළුවන් මේකට. මේ පළවෙනි වගුවට. right. ඒ වගේ මං ඇහුවේ පුතේ දෙවෙනි එකට ශිෂ්‍ය වගුවට මොකක්ද දෙන්න ඕනේ කියලා. හරි? උත්තර ටික බලමු. අපි ශිෂ්‍ය වගුව ගත්තාම ඔව් ශිෂ්‍යාංකයේ නම ලිපිනේ. නම කියන එක මම කිව්වා පොදු වෙන්න පුළුවන්, ලිපිනේ පොදු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපිට ශිෂ්‍යාංකයක් දෙන්නේ. ඇතුළත් වීමේ අංකයක් දෙන්නේ. ඒක නිසා මෙතනදී අපිට ශිෂ්‍යාංකය කියන එක ගන්න පුළුවන්. එහෙනම් ප්‍රාථමික අතුර ශිෂ්‍ය වගුවට වෙනවා ශිෂ්‍යාංකය. පොත් වගුව මේක ගොඩක් වෙලාවට මේ ලයිබ්‍රරි එකක් ගැන කියන්නේ. පොතේ නම එකම පොතේ නම තියෙන්න පුළුවන්. එකම කතරු ඉන්න පුළුවන්. ඒක නිසා තමයි අපි පොත් අංකයක් තියෙන්නේ. විශේෂයෙන් සමහරట్లాට අපි පාවිච්චි කරන ISBN නම්බර් කියලා. එතනිනුත් එහා ගිහිල්ලා අපිට වෙන වෙනම පොත් නම් කරන්න පුළුවන්, පොත් අංකයක් දෙන්න පුළුවන්. හරි? එහෙනම් ඔන්න පොත් අංකය කියන එක මේකට දීලා තියෙනවා. එහෙනම් මේක තමයි ප්‍රාථමික අතුර වීම. ඊළඟට අපි ගත්තොත් බැහැර ගෙන යාමේ වගුව. ඔව්. ශිෂ්‍ය අංකය විතරක් ගන්න බැහැ. එකම ශිෂ්‍යයා පොත් ගණනාවක් ගන්න පුළුවන්. පොත් අංකය විතරක් වෙන්නත් බැහැ. ඒක නිසා අවම වශයෙන් මේ දෙක ගන්න ඕනේ. අපිට කියන්න පුළුවන් ශිෂ්‍ය අංකය සහ පොත් අංකය කියන දෙකම ගත්තොත් අපිට පුළුවන් මේක සම්බන්ධ කරන්න. right. එහෙනම් මේ දෙකේ එකතුව තමයි එන්න ඕනේ. දැන් අපි බැලුවොත් මොනවද? අපිට දැන් දැනගන්න ඕනි නේද? මොනවද ආගන්තුක යතුරු කියලා. ඒතර ආගන්තුක යතුරු ගත්තොත් ශිෂ්‍යාංකය පොදුයි. හැබැයි මේකෙදි නැහැ මේක. මොකද මේක සම්බන්ධනේ මේකේ ප්‍රාථමික යතුරත් එක්ක නෙමෙයි කොටසක්. ඒක හරියන්නේ නැහැ. අනිත් පැත්ත ගත්තොත් මේ ශිෂ්‍යාංකය නම් සම්බන්ධ වෙනවා. ඒතර අපිට කියන්න පුළුවන් මේ ශිෂ්‍යාංකය සම්බන්ධ වෙනවා ශිෂ්‍ය වකුවේ ශිෂ්‍යාංකය සමග. පොත් අංකය සම්බන්ධ වෙනවා ඒ වගේම ගියොත් මම මේක අය කරන්න පෙන්නන්න දෙයක් නැහැ. දැන් තේරෙන්න ඕන පොත් අංකය සමග. ඒක නිසා බැහැරගෙන යන වගුව ගත්තොත් ප්‍රාථමික යතුරු වෙනවා ශිෂ්‍යාංකය සහ පොත් අංකය දෙකම. ආගන්තුක යතුරු දෙකයි. ශිෂ්‍යාංකය සම්බන්ධ වෙනවා ශිෂ්‍ය වගුව සමග. පොත් අංකය සම්බන්ධ වෙනවා පොත් වගුව සමග. right. මට තුන්වෙනි එකටක් ගාලා උත්තර ටික කියවන්න. අයිතම වගුව සැපයුම්කරු වගුව සහ මිලදී ගැනීමේ වගුව. ඒ කියන්නේ අපි මොන හරි ෂොප් එකක් කියලා ගමු. ඒ ෂොප් එක හුඟක් වෙලාවට බයින් ඇන්ඩ් සෙලින් නම් යම් අයිටම් වර්ග තියෙනවා. අපි පිරිමි ළමයිට කියන්න පුළුවන් මේක නිකන්
අර බයිසිකල් පාර්ට්ස් කඩයක් වගේ ගෑල්ලම ඉන්න අපිට කියන්න පුළුවන් මේක නිකන් soft toys තියෙනවා වගේ. ආ. ඒතර අයිතම අංකයේ තියෙනවා, අයිතම නම තියෙනවා, අයිතම ප්‍රමාණය තියෙනවා. නම එකම නමින් තියෙන්න පුළුවන්. ප්‍රමාණත් එහෙමයි. ඒක නිසා අපි දන්නවා ප්‍රාථමික යතුරක් වෙන්න ඒක අනන්‍ය වෙන්න ඕන. ඒ නිසා අපිට අයිතම අංකය කියන එක ගන්න පුළුවන්. සැපයුම් කරොත් එහෙමයි. නම දුරකථන අංකය සැපයුම් කර අංකය. මේකේ නම් අනන්‍ය ක්ෂේත්‍ර දෙකක් තියෙනවා. මොනවද දෙක? අවශ්‍ය නම් අපිට සැපයුම් කර අංකයයි දුරකථන අංකය දෙකම හිතන්න පුළුවන් ප්‍රාථමික යතුරු විදියට. දෙකම ගන්න ඕනේ. දෙකෙන් එකක් ගත්ත නැති. නමුත් මම මේකෙදි මම සැපයුම් කර අංකය ගන්නවා. මොකද ඒක මේකට වඩාත්ම සුදුසුයි කියලා හිතන නිසා. ඊට පස්සේ ගත්තොත් මිලදී විකිණීම ගොත් සමහරට සැපයුම් කර අංකය අන්තිම අංකය විතරක් මදි. සමහරට දිනයක් ඕනේ. අපි හිතනවා එක දිනයකට දෙන්නේ එක අයිතමයයි කියලා හිතුවොත් අපිට මේ දිනේදී සැපයුම් කර අංකය යටතේ අයිතම අංකය කියන එක දෙන්න පුළුවන්. හැබැයි එකම දිනේ එකම අයිටම් එක කීප සැරයක් දෙනවා නම් මේ ප්‍රමාණය කියන එකත් අපිට දාන්න වෙනවා. මතක තියාගන්න. right හොඳයි. එහෙනම් දැන් බලමු මොනවද අපි ආගන්තුක යතුරු තියෙන්නේ කියලා. එහෙනම් මේ පැත්තට වැඩ කරන්නේ කියන එක දැන් දන්නවා. මම නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ අයිතම අංකය සම්බන්ධ වෙනවා මේ අයිතම වගේ අයිතම අංකයත් එක්ක සැපයුම් කරු අංකය සම්බන්ධ වෙනවා. ඔව් මේ වගේ සැපයුම් කරු අංකය සම්බන්ධ. එහෙනම් ආගන්තුක යතුරු දෙකයි මේ දෙකම තියෙන මිලදී ගැනීම මේ වගේ සැපයුම් කරු අංකයෙන් සම්බන්ධ වෙනවා. සැපයුම් කරු වගුවට අයිතම අංකය මම දෙක මාරු කරලා සැපයුම් කරු අංකයෙන් සම්බන්ධ වෙන්න ඕනේ සැපයුම් කරු අංකයට අයිතම අංකයේ සම්බන්ධ වෙන්න ඕන අයිතම අංකය. එහෙනම් සැපයුම් කරු අංකයෙන් සම්බන්ධ වෙනවා සැපයුම් කරු වගුව අයිතම අංකයෙන් සම්බන්ධ වෙනවා අයිතම වගුව. right එහෙනම් බොහොම හොඳයි. අපි ඊළඟ කොටසට යමු. හොඳයි දැන් අපි දන්නවා මේ ආගන්තුක යතුරු සහ මේවා ගැන දන්නවා. අපි ඊළඟ කොටසට යන්නේ අපි කතා කරන්න යන්නේ ඔව් වැදගත් මාතෘකාවක්. මොකද්ද මාතෘකාව? වගු අතර සම්බන්ධතා. ලියගමු. වගු අතර සම්බන්ධතා. මේ වගු අතර සම්බන්ධතා කියලා කියන 아무තු දෙයක් නෙමෙයි පුතේ. මේ වගු ගත්තාම මේවා අතර සම්බන්ධතා තුනක් අපි කතා කරනවා. හරි? පළවෙනි එක අපි කියනවා ඒක සම්බන්ධතාවය. 1 to 1. ඒ කියන්නේ එක වගුවක් ගත්තාම අනෙක් වගුවේ එක රෙකෝඩයක් එක්ක. එහෙම නැත්නම් අනෙක් වගුවේ රෙකෝඩයක් ගත්තාම මේ වගුවේ එකක් එක්ක නම් අපි ඒකට කියනවා ඒක සම්බන්ධතාවය. දැන් උදාහරණයක් විදිහට අපි ගමු වගු දෙකක් තියෙනවා. ඔව්. අපි එකකට දානවා ස්වාමියාගේ නම. අනෙක් වගුවට දානවා භාර්යාවගේ නම. අපි දන්නවා නීතිමය පැත්තේ අපි සාමාන්‍ය නීතිය ගැන හිතුවොත් නේද? එක ස්වාමියෙකුට ඉන්න පුළුවන් එක භාර්යාවක් පමණයි. එක භාර්යාවක් ගත්තොත් ඉන්න පුළුවන් එක ස්වාමියෙක් පමණයි. පැහැදිලිද? ලියගමු එහෙනම්. එහෙනම් පළවෙනි එක තමයි පුතා ලියා ගන්න ඒක සම්බන්ධතාවය.
එක් වගුවක් රෙකෝඩයක් අනෙක් වගුවේ රෙකෝඩයක් පමණක් සම්බන්ධ වන්නේ නම් හා නම්ම පමණක් නම් අපි ඒක කියනවා ඒක සම්බන්ධතාවයක් කියලා.
right දෙවෙනි එකට අපි යමු දැන් දෙවෙනි වකුව අතර සම්බන්ධතාවයට අපි කියන ඒක බහු කියලා. ඒක බහු කියලා කියන්නේ එක වගුවක තියෙන රෙකෝඩ් එකක් සම්බන්ධ වෙනවා දෙවෙනි වගුවේ රෙකෝඩ් කිහිපයක් එක්ක. හැබැයි දෙවෙනි වගුවේ රෙකෝඩයක් සම්බන්ධ වෙන්නේ පළමුවෙනි වගුවේ රෙකෝඩයක් එක්ක විතරක් නම් අපි ඒ වගේ සම්බන්ධතාවයකට කියනවා ඒක බහු සම්බන්ධතාවයක් කියලා. දැන් බලන්න ওই මව සහ දරුවා කියන සම්බන්ධය. අපි සෑම මවක්ම එක වගුවක තිබ්බොත් දරුවන් ටික තව වගුවක තිබ්බොත් මේ මව සහ දරුවා අතර සම්බන්ධකත් එක මවකට දරුවන් ගණනාවක් ඉන්න පුළුවන්. මේ උපරිමය කතා කරන පුතේ. සමහරට අපිට කෙනෙකුට කියන්න පුළුවන් දරුවෝ නැහැ කියලා. ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ උපරිමය. නේ. උපරිමය කතා කරන කලින්කට සාදාලයි. ස්වාමියා භාර්යාව කිව්වම ස්වාමියා ඉන්නව හැබැයි භාර්යාවක් නැති වෙන්න පුළුවන්. භාර්යාව ඉන්න ස්වාමියා නැති වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ උපරිමය අපි මේ කතා කරන මවකට දරුවන් ගණනාවක් ඉන්න පුළුවන්. එහෙනම් දරුවෙකුට එක මවයි අනිත් පැත්ත ගත්තොත්. මෙන්න මෙහිම සම්බන්ධතාවලට අපි කියනවා ඒක බහු සම්බන්ධතාවයක් කියලා. සටහන් කරගන්න. පුතාලා ලියලි ඉවරය Zoom එකේ අත උස්සන්න පුළුවන් නේද? අර රියැක්ෂන්ස් වලට ගිහිල්ලා මේක ලියලි ඉවරයි අත උස්සන්න මම ඊළඟ එකට යන්නම් ඊට පස්සේ. right. එන ඊළඟ එක දාගමු. ඊළඟ සම්බන්ධතාවය තමයි පුතේ බහු සම්බන්ධතාවයක්. ඒ කියන්නේ අපි කියනවා many to many. එක වගුවක් ගත්තාම ඒ වගුවේ රෙකෝඩයක් අනෙක් වගුවේ රෙකෝඩ කිහිපයක් එක සම්බන්ධ වෙනවා නම් අනෙක් වගුවේ රෙකෝඩයක් කලින් වගුවේ රෙකෝඩ කිහිපයක් එක්ක සම්බන්ධ වෙනවා නම් අපි ඒකට කියනවා බහු සම්බන්ධතාවයක් කියලා. අපි කියනවා many to many relationship. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ගුරුවරයා සහ ශිෂ්‍යයා කියලා එක ගුරුවරයෙක් ශිෂ්‍යයන් ගණනාවක් එක්ක සම්බන්ධ වෙනවා. එක ශිෂ්‍යයෙක් ගත්තාම ගුරුවරු ගණනාවක් එක්ක සම්බන්ධ වෙනවා. දෙපැත්තටම එහෙමයි. එහෙනම් මෙවැනි සම්බන්ධතාවයක් අපි කියනවා බහු සම්බන්ධතාවයක් කියලා. right. හොඳයි පුතේ අතපත් දාන්න. මේක ලියලා ඉවර අය අත උස්සන්න.
හොඳයි පුතේ දෙන්නෙක් ලියලි ඉවරයි මේ එක්සර්සයිස් ටික කරමු. පහත වගු අතර සම්බන්ධ හඳුනා ගන්න කියලා දීලා තියෙන මම ඔන්න 6ක් දීලා තියෙනවා පුතේ. මට උත්තර ටික ඉස්සෙල්ලා chat එකේ දෙන්න. පුතාලා මේකෙදී අඳුර ගන්න ඕනේ මේ වගු අතර සම්බන්ධතා ඒක ඒකද ඒක බහුද බහු බහුද කියලා. පුතාලා මගෙන් ඇහුවොත් ඇයි මේක කියලා අපි ඉස්සරහට මේ වගු නිර්මාණය කරද්දී කතා බහ කරනවා. මේක කොහොමද සිද්ධ වෙන්නේ? ඒතර වගු නිර්මාණය කරද්දී ප්‍රැක්ටිකල්ස් වලදී අපි මේක බලන්න ඕනේ.
හොඳයි පුතේ උත්තර ටික බලමු එහෙනම් අපි. right. පටන් ගමු මුලින්ම අපි මුලින්ම පටන් ගමු දොස්තර සහ රෝගියාත් එක්ක. right. එහෙනම් දොස්තර සහ රෝගියා කියන එක ගත්තොත් අපි වගුගත කරලා තියෙනවා කියලා හිතුවොත් එක් දොස්තර කෙනෙක් ගත්තොත් රෝගීන් ගණනාවක්. එක රෝගියෙක් ගත්තොත් ඒත් දොස්තරලා ගණනාවක්. ඒ නිසා මේ පළවෙනි එක වෙන්න ඕනේ බහු බහු. එහෙම නැත්නම් many to many. right. බහු බහු සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. දොස්තර සහ රෝහල අතර එක දොස්තර කෙනෙක් ගන්න රෝහල් කීයක වැඩ කරනවද? මේක හිතන විදිහ අනුව පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. මම සමහර අයගේ උත්තර දැක්කම මට ඒක හිතුණා. අපි හැබැයි එක් අවස්ථාවක් ගත්තොත් සාමාන්‍යයෙන් දොස්තර කෙනෙක් වැඩ කරන්නේ එක හොස්පිටල් එකකට. එක් දොස්තර කෙනෙක් එක හොස්පිටල් එකකට තමයි අනුයුක්ත කරලා දෙන්නේ. හැබැයි එක රෝහලක් ගත්තොත් දොස්තරලා ගණනාව. එහෙනම් මොකද වෙන්න ඕනේ? මගේ උත්තරේ විදිහට නම් එක බහු විය යුතුයි. ඒක බහු වෙන්න ඕනේ. දොස්තර කෙනෙක් සම්බන්ධ වෙන්නේ එක රෝහලක් එක්ක. හැබැයි රෝහලක දොස්තරවරු ගණනාවක් තියෙනවා. ඊළඟට විදුහල්පති සහ පාසල. විදුහල්පති කෙනෙක් ගන්න. පාසල් කීයකට අනුයුක්ත වෙනවා? එක පාසලයි. එක පාසලක් ගන්න. විදුහල්පතිලා එක්කෙනයි. එහෙනම් මොකද වෙන්නේ? මේක ඒක වෙන්න ඕනේ. අය පාරක් මං කියන්නේ එක විදුහල්පති. ඔව්. සර් දෙවෙනි එකට බහු බහු වැරදිද? බහු බහු වැරදි නැහැ. ඕගොල්ලෝ හිතනවා නම් එයා මුළු ජීවිත කාලෙම වැඩ කරන හොස්පිටල් ගත්තොත්. නමුත් අපි සාමාන්‍යයෙන් දොස්තර සහ රෝහල කියලා ගත්තාම දොස්තර කෙනෙක් අපි අනුයුක්ත වෙන්නේ පුතේ එක රෝහලකට පමණයි. රෝහලක් ගත්තොත් දොස්තරලා ගණනාවක්. මම ඒ මතේ ඉඳලා තමයි ඒක බහු කියලා කිව්වේ. right. අපි ඊළඟට ගියොත් ගුරුවරයා සහ පාසල. ගුරුවරයෙක් ගන්න පාසල් කීයකට අනුයුක්ත වෙනවා? එක පාසලයි. පාසලක් ගත්තොත් ගුරුරු ගණනාව. එහෙනම් අපි ඒක දන්නවා. ඒක බහු. ශිෂ්‍යයා සහ පාසල. ශිෂ්‍යෙක් ගත්තොත් එක පාසල. පාසලක් ගත්තොත් ශිෂ්‍යයන් ගණනාව. ඒ නිසා මේකත් එක බහු සම්බන්ධතාවයක් වෙනවා. අවසාන එක ගත්තොත් ගුරුවරයා සහ ශිෂ්‍යයා. එක් ගුරුවරයෙක් ගත්තාම ශිෂ්‍යයන් ගණනාවක් එක සම්බන්ධ වෙනවා. එක ශිෂ්‍යයෙක් ගත්තාම ගුරුවරු ගණනාවක් එක සම්බන්ධ වෙනවා. ඒක නිසා මේක බහු සම්බන්ධතාවය. එන අර කලින් දොස්තර සහ රෝහල සම්බන්ධතාවයේදීත් මම කිව්වේ සාමාන්‍ය මේක දොස්තර කෙනෙක්ව අනුයුක්ත කරන්න පොතේ එක හොස්පිටල් එකකට. එක හොස්පිටල් එකක ඉන්න පුළුවන් දොස්තරවරු ගණනාව. අනේ ඒ මතේ ඉඳලා තමයි මම ඒක බහු කිව්වේ. එතකොට ඒක අවශ්‍ය නම් වෙනස් වෙන්න පුළුවන් පොතේ මේ වගේ වට මේ එක උත්තරයක් නෙමෙයි උත්තර ගණනාවක් තියෙන්න පුළුවන්. හරි. ඒක විදුහල්පතිට සමානයි. දැන් විදුහල්පතිත් මාරු වෙනවා. එහෙනම් කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. මේ විදුහල්පති සහ පාසල අතර සම්බන්ධතාවය බහු වෙන්න ඕනි කියලා. නමුත් මම මේ කතා කරේ මේ මොහොත ගැන සැලකුවොත් නේ. පාසලක අපි මේ වැඩ කරන වෙලාවේ පාසලක ඉන්න පුළුවන් එක විදුහල්පති කෙනෙක්. විදුහල්පති කෙනෙක් වැඩ කරන්නේ එක පාසලක විතරයි කියන මතේ ඉඳගෙන තමයි මම ඒක කියලා කිව්වේ. දැන් විභාගයේදී ආවොත් ඕක පැහැදිලිව ඕගොල්ලන්ට දෙනවා. මේ වගේ නම විතරක් දෙන්නේ නේ. මේකේ කියනවා මොකද්ද වෙන්නේ කියලා. එතකොට ඒක අනුව ඔයාලට පුළුවන් වෙන්න ඕනේ තෝරගන්න මේක 1 to 1ද 1 to manyද many to manyද කියලා කියන්න පුළුවන් වෙන්නේ. හොඳයි. හරි.
එහෙනම් අපි වගු අතර සම්බන්ධතා ගැන කතා කරලා ඉවරයි. right? දැන් ඊළඟට අපි කතා කරන්න යන්නේ අවසන් කොටස ආකෘති ෆෝම්ස් ගැන. නේ? ආකෘති ගැන තමයි කතා කරන්න යන්නේ. ඒතර ෆෝම්ස් ගැන කතා කරන්න යන්නේ පුතේ. ඒතකොට මේක ගැන කතා කරොත් හරි මාතෘකාව ලියාගමු. ආකෘති පත්‍ර පෝරම කියන එක. අපි කියන ආකෘති. එහෙම නැත්නම් අපි කියනවා මේකට පෝරම. ඉංග්‍රීසියෙන් අපි කියනවා forms. නේ? right. මම මේකට පොඩි දෙයක් එකතු කරන්න යනවා. පුතාලට ෆෝම් එකක් දෙන්නයි යන්නේ. හරි. ෆෝම් එකක් ෆිල් කරන්න දෙන්න. මේකෙදි මම කරන්න යන්නේ පුතාලට ෆෝම් එකක් දීලා මේකට අදාළ තොරතුරු ටික ගන්නයි යන්නේ. right? මම පුතාලට Google ෆෝම් එකක් එවනවා දැන්. පුතාලා මට ඉක්මනට එම එක ෆිල් කරලා දෙන්නවා. මම ලින්ක් එක දානවා chat එකේ. මම chat එකට යනවා. මම පුතාලට දානවා Google ෆෝම් එකක්. මෙන්න මේ ෆෝම් එකට යන්න. ප්‍රශ්න 3ක් තියෙනවා. ප්‍රශ්න 3ට ඉක්මනට උත්තරයක් දෙන්න. කළා අපහු වෙන්න. හරි පටන් ගමු.
right දැනට මට එක උත්තරයක් හම්බුණා. ඒ උත්තර දීපු අය අත උස්සන්න. උත්තර දීපු අය අත උස්සන්න ඕනේ. තාම එක්කෙනයි අපි ඉක්මන් කරමු නේද? දෙන්නෙක් උත්තර දුන්නා. දැන් දෙන්නෙක් අත උස්සලා ඉන්න ඕනේ එතකොට. right තුන්දෙනෙක් උත්තර දුන්නා. ඉක්මන් කරමු. තව තුන්දෙනෙක් ඉන්නවා. තව දෙන්නෙක් ඉන්න ඕනේ. එක්කෙනෙක් ඉන්නවා පුතේ. අත ඉස්සර මට අඳුර ගන්න ලේසි. දැනට තුන්දෙනයි මාක් කරලා තියෙන ෆිල් කරා කියලා. right කමක් නෑ අපි මේකෙන් බලමු. දැන් මේ පේන්නලා තියෙනවා අන්න. favorite color pink එක දෙන්නයි, blue දෙන්නයි, green එක්කෙනයි. favorite sport එක ගත්තාම cricket දෙන්නයි, netball එක්කෙනයි, chess එක්කෙනයි, basketball එක්කෙනයි. favorite food ගත්තාම chocolate, cake, burger, rice, pizza. එහෙනම් පුතල දැක්කා මේ ෆෝම් ෆිල් කරන එක ගොඩක් වැදගත්. ඕනෑම දත්ත සමුදායකත් මෙන්න මේකම අපි දකිනවා. හරි? අපිට තොරතුරු මේ විදිහට එක්ස්ප්‍රෙස් කරන්න පුළුවන්. ඒක සඳහා තමයි ෆෝම්ස් පාවිච්චි කරන්නේ. ඒතර ෆෝම්ස් පාවිච්චි කරනවා දත්ත එක්ස්ප්‍රෙස් කරන්නත් නැත්නම් මේ විදිහට පෙන්වන්න. මොනවද ඇතුළත් කරපු දත්ත කියලා පෙන්වන්න. right හොඳයි අපි නෝට් එකට යමු. right එහෙනම් මේ ආකෘතියක් මේ පෝරමයක් ගත්තහම මේකෙදී අපි කරන්නේ අපිට අවශ්‍ය දත්තයන් එක්ස්ප්‍රෙස් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තියෙන දත්තයන් දක්වන්නත් අපි මේක පාවිච්චි කරනවා. එහෙනම් ලියාගමු. මේක යටතේ ලියාගන්න. වගුවකට දත්ත ලෙහෙසියෙන් ඇතුළත් කිරීම සඳහා ආකෘති පද භාවිත කරන්න පුළුවන් කියලා කිව්වා. ඔව් වගුගත කරන්න ලේසි. මම දැන් අය පාරක් කරකට ගියොත් කලින් මගේ උදාහරණෙට මෙන්න මට Excel sheet එකට ටග් ගාලා ගන්න පුළුවන් දත්ත ටික. පුතාලා ඇතුළත් කරපු ටික මේ හරි තියෙනවා.
මේකේ මම කලිනුත් දත් එකතු කරලා තියෙනවා. ඒක නිසා පොතලට පේනවා ඇති. මේ ඔක්කොම දත්තයන් ටික එනවා. ඔක්කොම ටික දත්ත මේකේ එක් රැස් වෙනවා. හොඳයි. සටහන් කරගන්න එහෙනම් සටහන් කර ඉවර කට්ටිය පුතේ අත උස්සලා මට කියන්න මම ඊළඟ කොටසට යනවා. ලියලා ඉවර නම් අත උස්සන්න. පුතේ දුලංග ලියලා ඉවරද ඔයා? ඔව් සර්. කියලා නැහැ නේ. ඒක මම දන්නේ. හරි පුතේ ඊළඟ එකට යමු එහෙනම්. ඊළඟ එක තමයි අපි කතා කරන්න යන්නේ විමසුම ගැන. හරි? විමසුම කියලා කියන්නේ අපි දත්ත තැම්පත් කරලා තිබ්බට පස්සේ අපිට අවශ්‍ය දත්තේ මොකක්ද කියලා කියන්නේ. හරි? මේකට අපි කියනවා විමසුම කියලා. ඉංග්‍රීසියෙන් මේකට කියනවා query කියලා. එහෙනම් මේ query එකක් කියලා කියන්නේ විමසුම කියලා කියන්නේ අපිට අවශ්‍ය තොරතුරු ගන්න එක. හරි? දැන් වගුගත කරන එක අපි දැන් කතා කරන්නේ. එහෙනම් අපිට වගු කිහිපයක් තියෙනවා. ඒ අවශ්‍ය ඒවා සම්බන්ධ කරලා අපිට අවශ්‍ය තොරතුරු ගන්නවා. මේකට අපි විමසුම කියලා කියනවා. හරි? ඒතර අපි විමසුම කියන එක ගත්තොත් විමසුම කියලා කියන්නේ එකිනෙක සම්බන්ධිත වග වලින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම.
එතකොට ඒ සඳහා අපිට වගු එකක් හරි කිහිපයක් සම්බන්ධ කරන්න පුළුවන්. උදාහරණ ගමු. සිසුන්ගේ මුල් නම අවසාන නම. බොහෝ විට එක ටේබල් එකකින් ගන්න පුළුවන් එක වගු. ගණිතය සඳහා ලකුණු 90ට වඩා ලබාගත් සිසුන්ගේ ලියාපදිංචි අංක ලයිස්තුව කිව්වොත් නම් අන්න වගු දෙකක්වත් ඕන වෙනවා. දෙවෙනි වාරයේදී ගණිතය සඳහා ලකුණු 75ට වඩා ලබාගත් සිසුන්ගේ නම් ලයිස්තුව. අන්න අර ඒකේ වගු කිහිපයක් සම්බන්ධ කරගන්න. එහෙනම් විමසුමක් කියලා කියන්නේ අපිට අවශ්‍ය තොරතුරු ලබා ගන්න. වගු එකක් එහෙම නැත්නම් කිහිපයක් අපි සම්බන්ධ කරලා තමයි මේ තොරතුරු ලබා ගන්නේ. ලියාගමු පුතේ එහෙනම්. ලියදී ඉවරලා පුතේ ඔයගොල්ලෝ අත උස්සන්න.
අච්චුපොත ගන්න පුතේ අච්චුපොත අරගෙන අච්චුපොතේ යන්න අවසාන පාඩමේ 9 11 9 12 වගු වගු ඇද ගන්න ඕනේ නැහැ පුතේ. පොතේ තියෙනවනේ උත්තර ටික දෙන්න ඕනයි. Sir, විමසුම්කෝ.
හොඳයි පුතේ මම වගු දෙක දීලා තියෙනවා 9 11 9 11 වගුවේ තියෙන ශිෂ්‍යයන්ගේ තොරතුරු. අන්න ශිෂ්‍යයන් දෙන්නගේ තොරතුරු තියෙනවා. නාම උපන්දිනයේ ඇතුළත් වූ දිනේ බාරකරුගේ නම තියෙනවා. ඊට පස්සේ විෂය වගුව තියෙනවා. එතකොට විභාග අංකයේ ගණිතයේ විද්‍යාව සිංහල ඉංග්‍රීසි සහ ලියාපදිංචි අංකයේ තියෙනවා. ප්‍රාථමික අතුරු දීලා තියෙනවා පුතේ පළවෙනි වගුවේදී ලියාපදිංචි අංකය දෙවෙනි වගුවේදී විභාග අංකය. ඉතින් වගු දෙක සම්බන්ධ වෙන්නේ පුතේ ලියාපදිංචි අංකය හරහා විෂය වගුවේ ආගන්තුක අතුර වෙනවා ලියාපදිංචි අංකය ඒක සම්බන්ධ කරනවා නේද? සිසුන් වගුවේ ලියාපදිංචි අංකයත් එක්ක. ඒතර වගු සම්බන්ධ වෙන්නේ එහෙමයි. පළවෙනි එකට අහන්නේ විමසුම මේක දැන් අපි අතින් කරාට අපි ඉගෙන ගන්නවා ඉස්සරහට පරිගණකයේදී අපිට මේක ලියන්න පුළුවන්. නමයි උපන්දිනේ දෙන්න කියලා. නමයි උපන්දිනේයි දෙන්න කියලා කියන්න පුළුවන්. right. ලයිස්තු ගත කරන්න එහෙනම් නමයි උපන්දිනේ කොහොමද දෙන්නේ? ඔව් විමසුමකට පිළිතුරු එනකොට එන්නේ පුතේ මේ මාතෘකාවත් එක්ක දැන් උදාහරණයක් විදිහට අපි ඉල්ලන්නේ නම සහ උපන්දිනය. එතකොට අපි දන්නවා මේ මොන වගුවද සම්බන්ධ කරන තනි වගුවක් මේකෙදි තියෙන්නේ නේද? මොකක්ද තනි වගුව? මොකක්ද තනි වගුව? 9 11 වගුවේම අපිට කියන්න පුළුවන්. එහෙනම් මේ 9 11 වගුව විතරක් දැනගත්තාම ඇති. හරි. 9 11 වගුව ගත්තාම මේ 9 11 වගුවේ මේ තොරතුරු ටික තියෙනවා. කොහොමද තියෙන්නේ? නම මනෝජ්. හරි. උපන්දිනයත් අපිට දීලා තියෙනවා. හරිද? ඊළඟ එක්කෙනා දීලා තියෙනවා. ෆිරෝස් රෆීක් කියලා දීලා තියෙනවා. එයාගේ උපන්දිනේ දීලා තියෙනවා. ඔය විදිහට. එහෙනම් අපි මේක විමසුමකට දුන්නොත් ඔය විදිහට තමයි අපිට ලැබෙන්නේ. හරි? right. මට ඊළඟ එකට උත්තරේ තනියම එවන්න බලන්න chat එකකින්. ගණිත විෂය සඳහා ඒ සාමාර්ථ ලබාගත් සිසුන්ගේ බාරකරුගේ නැත්නම් බාරකරුවන්ගේ අපි එහෙම දාමු. තනි කෙනෙක් කියන්න බෑනේ. බාරකරුවන්ගේ නම් ලයිස්තු ගත කරා. right? එතකොට මේකෙදි වගු දෙකම සම්බන්ධ කරන්න වෙනවා දෙවෙනි එකේදී. දරුෂි මට දැනටමත් උත්තර ඉවලා තියෙන්නේ. ඔව් කොහොමද දෙන්නේ? ඔව් අපි බලන්න ඕනේ ගණිත විෂය ඒ සාමර්ථ ගත්තේ කවුද කියලා. ගණිත විෂයේ ඒ සාමර්ථය අරන් තියෙන්නේ විභාගය 44 96 97 කියන එක්කෙනා. එයා තමයි අරන් ඉන්නේ. දැන් බලන්න ඕන අර වගුවෙන් ඉතුරු විස්තර ටික. හැබැයි ඒ වගුවට සම්බන්ධ වෙන ලියාපදිංචි අංකය බලා ගන්න ඕනේ. ලියාපදිංචි අංකය බැලුවාම පේනවා ලියාපදිංචි අංකය 101යි. අන්න යන ඕඩර් ටේබල් එකට 101යි. අමයාගේ නම ෆිරෝසා රෆීක්. අපිට ඕනේ බාරකරුගේ නම කේ වයිස්. එහෙනම් මේකෙදී ඔව් පිළිතුර ලැබෙන්නේ මෙහෙමයි. ඔයගොල්ලෝ අහපුවාම ඒකේ නම බාරකරුගේ නම
නම් එහෙම කියලෙනවා. key pies. ඔච්චරයි. එන ඊතරම්ම අමාරු දෙයක් නෙමෙයි. හැබැයි පුතාලට පුළුවන් වෙන්න ඕනේ මේක අඳුර ගන්න. තව උදාහරණයක් බලමු. right? මේ උදාහරණය මම බලන්න යන්නේ මට ඕනේ ටේබල් වගු අච්චු පොතේ තියෙන වගු 920යි 921යි. නමේ විස්සයි නමේ විසේ එකයි පාවිච්චි කළ මේකට දෙන්න ඕන. නමේ විස්සයි නමේ විසි එකයි බලන්න. මට මෙන්න මේ තොරතුරු ටික ඕනේ. මොනවද තොරතුරු ටික? ඔව්. සිසුන්ගේ නම සහ උපන්දින සහිත ලැයිස්තුව ඕන. හරි? මේ ටික ඕන වෙනවා. නම සහ උපන්දින සහිත ලැයිස්තුව. ලකුණු 180ට වඩා වැඩි සිසුන්ගේ නම් ලැයිස්තුව. උත්තර ටික දෙන්න බලන්න ටක් ගාලා. අච්චු පොතේ මේකේ ලේබල් ටික නම් වැරදිලා තියෙන පොතේ ඒක හදා ගන්න ඕනි. මම මේක හදලා දාන්නම්. ශිෂ්‍ය වගුව සහ ලකුණු වගුව අපිට දීලා තියෙනවා. right. මට උත්තර දෙන්න ටික දෙන්න පුතේ ඉක්මනට.
හොඳයි පුතේ අපි උත්තර ටික බලමු. පළවෙනි එකේ අහන්නේ right පළවෙනි එක මම මේක කියලා දාගන්න මට ලේසි පුතේ. දෙක මේ සිසුන්ගේ නම සහ උපන්දිනයේ සහිත ලයිස්තුව කියලා කිව්වහම හරි අපි ඔව් සිසුන්ගේ නම සහ උපන්දිනය තියෙන්න ඕන. නම උපන්දිනය එක කියලා දාන්නම් අපි කියන්නේ නම උපන්දිනය. මම පළවෙනි එක විතරක් ලියන්න කවිඳු ප්‍රභාෂර. උපන්දිනය ගත්තොත් 2005/5/23 ඔය විදිහට පොතලට ඒ අවශ්‍ය තොරතුරු ටික දෙන්න පුළුවන්. පළවෙනි එක දිගට දෙන්න ඕනි. දෙවෙනි එක දෙකෙදි මොකද කියන්නේ? ලකුණු 180ට වඩා වැඩි සිසුන්. ලකුණු යන්න ඕනේ ලකුණු වගුවට. ලකුණු වගුව ගිහිල්ලා බැලුවොත් ඒකේ තියෙන 180ට වඩා වැඩි. එන 180ට වඩා වැඩි දැනට තියෙන ඇතුළත් වීමේ අංක 1427. ඒ කියන්නේ මීනා දේවි. එනම් පළවෙනි ළමයා තමයි ඒක නම කියන එක එන්න ඕනේ. නම තමයි අහන්නේ. දැන් මීනා දේවි රාමනාදන් ඊට පස්සේ 172 193 1429 රශ්මි යනෝදරා. හරි ඔය විදිහට එනවා. එහෙනම් පුතේ ඔය ටික තමයි මට අද කතා කරන්න තිබුණේ. මම පේපර්ස් කීපයක් එවන්නම් විභාගයේව තනියම try කරන්න බැරි වුණාට කමක් නැහැ. උත්තර ටික එහෙම වුණොත් මට පුතාලා ඒවල තියන්න ඕන. හරි. එහෙනම් අපි අදට නතර කරනවා. එහෙනම් අපි පාඩම් ටික ඉවරයි. අවසාන පාඩම අවසන් කරනවා. තව එක පේලි දෙකක් ලියා ගන්න තියෙනවා. ඒක කරමු ලබන සතියේ කළා අපි අවසන් කරමු. හොඳයි පුතේ එහෙනම් ලබන සතියේ හම්බ වෙනකම් අපි අදට නවතිමු. Thank you, sir. You are welcome, Pute.